සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ඒ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අපි අද ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරන 10 වෙනි ධර්ම දේශනාව. 9 වෙනි ධර්ම දේශනාව නිමා කරනකොට අපි සාකච්ඡා කරමින් හිටියේ මේ තථාගත කියන වචනයට තේරුම් 8ක් තියෙන බව. එහි පළවෙනි කාරණාව තමයි තථා ආගතෝති තථාගතෝ. අපි විස්තර කරමින් හිටියේ මේ කාරණාව. ඒ කාරණාව යටතේ අපි සාකච්ඡා කළා මහ බෝසතාණන් වහන්සේ නමක් නියත විවරණ ලබන වෙලාවේ අංග 8කින් සම්පූර්ණ වෙලා සිටිය යුතුයි කියන කාරණාව. තථා ආගතෝති තථාගතෝ කියලා කියන්නේ පෙර බුදුරජාණන් වහන්සේලා පැමිණි ලෙසින්ම අපේ භාග්‍යතුන් වහන්සේ පැමිණි නිසා තථාගත නම් වනසේක කියන කාරණාව. එතකොට මේ අබිනීහාරය එහෙම නැත්නම් නියත විවරණය ලබන වෙලාවේ මේ කාරණා 8න් සමන්විත විය යුතුයි. මේන් එක කරුණක් හරි තාම සම්පූර්ණ කරන්න ඉතුරු වෙලා තියෙනවා නම් නියත විවරණයක් ලැබෙන්නේ නැහැ කියලායි සඳහන් කරන්නේ. එhmenan ඒ කාරණා 8 තමයි manussත්තං ලිංග සම්පත්තින් හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා අට්ඨ ධම්ම සමෝදන්තා අබිනීහාරෝ සමිජ්ජති. manussත්තං ලිංග සම්පත්තින් මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා තියෙන්න ඕනේ. දෙවියෙකුට බ්‍රහ්මයෙකුට යක්ෂයෙකුට මාරයෙකුට මේ කාටවත් ලෞතර බුදු බව ලබන්න බෑ. ඒ විතරක් නෙමෙයි. මනුෂ්‍යත්වයේ ලැබලා හිටියත් නපුංසක පණ්ඩක වාගේ අයටත් බෑ. ස්ත්‍රීත්වයේ ඉන්නවා නම් ඒත් බෑ කියලා සඳහන් කරන්නේ. මේ උතුම් වූ ප්‍රාර්ථනාව කරන්න බලාපොරොත්තු වෙන කිසියම් ස්ත්‍රියක් ඉන්නවා නම් ඇය මුලින් පින්කම් කරලා පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කරගෙන පුරුෂයෙක් බවටපත් වෙලා මේ ප්‍රාර්ථනාව කළ යුතුයි කියලායි සඳහන් කරන්නේ. ලිංග සම්පatti කියලා කියහම
මනුෂ්‍ය ආත්මයක් තියෙන්න ඕනේ. අපි මුලින් සිහිපත් කරපු විදිහටම පුරුෂයෙක්ම වෙන්න ඕනේ. එහෙනම් පින්නතුනි අපි මේ කාරණා දෙකත් 9 වෙනි දේශනාවෙන් සාකච්ඡා කළා. අපි අද දේශනාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හේතු සත්තාර දස්සනං කියන තැන ඉඳලා. එතකොට මොකද්ද හේතු කියලා කියන්නේ? උත්සාහ කළොත් ඒ જાතියේදීම එහෙම නැත්නම් සඳහන් කරන්නේ ඒ මොහොතේම රහත් වීම සඳහා හේතු සම්පත් තියෙන්න ඕනේ. නියත විවරණ ලබන වෙලාවේ ඒ જાතියේ ඒ මොහොතේදීම සියලු අභිඥා සහිතව අරහත්ත්වය ලබන්න තරම් හේතු සම්පත් තියෙන්න ඕනේ. අපේ මහ බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබුවේ දීපංකර පාදමූලයේ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ 4 පද ගාථාවක මුල් පද 2 දේශනා කරලා 3 වෙනි පදයේ දේශනා කරන්න කලින් සියලු අභිඥා සහිතව රහත් වෙන්න තරම් සුමේධ තාපසතුමාට පිං තිබ්බා. එහෙනම් සුමේධ තාපසතුමා රහත් නුනේ ඇයි? පිනතුනි සුමේධ තාපසතුමා රහත් නුනේ ඔබ නිසා. මම නිසා. සුමේධ තාපසතුමා එදා රහත් වුණා නම් ඔබටයි මටයි මේ බණපද ටික කියලා දෙන්න දහමක් දේශනා කරන්නේ කවුද? සතර අපාය කොයිතරම් භයානකද? මේ කාරණාව අපිට පැහැදිලි කරලා දෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද? ආන් ඒක නිසයි මම සඳහන් කළේ සුමේධ තාපසතුමා එදා රහත් උනේ නැත්තේ ඔබ හින්දා අපි හින්දා කියලා. අතට ලැබිච්ච නිවන අත්හැරලා ලෞතුරා බුදුබව වෙනුවෙන් පාරමිතා පුරන්න තීරණය කරපු මහ බෝසතාණන් වහන්සේ මේ ලෝකෙ කොයි තරම් ශ්‍රේෂ්ඨද? කෝටි කීයක අපාය දොර වැහුවද? කොයි තරම් ප්‍රමාණයකට සුගතියේ දොර ඇරියද? තමන්ගේ නිවන අත්හැරලා ලෝක සත්වයා වෙනුවෙන් කරපු කැපකිරීම. දෙමනම් මෙතන සඳහන් කළා 4 පද ගාථාවක මුල් පද 2 දේශනා කරලා 3 වෙනි බණපදයේ දේශනා කරන්න කලින් අරහත්ත්වය ලබනවා නම් එහෙම පුළුවන් වෙන්න වාග්යක් තියෙන්න ඕනේ. යම් බෝසතාණන් වහන්සේ නමක් ඒ විදිහට අරහත්ත්වයට ළඟා වෙනවා නම් ආන් ඒ බෝසතාණන් වහන්සේ හඳුන්වන්නේ ප්‍රඥාධික බෝධිසත්වයෙක් කියලා. තවත් බෝසතාණන් වහන්සේ නමකට නියත විවරණ ලබන වෙලාවේ බණපද 3ක් දේශනා කරලා 4 වෙනි පදයේ දේශනා කරන්න කලින් සියලු අභිඥා සහිතව රහත් වෙනවා නම් උන්වහන්සේට කියන්නේ ශ්‍රද්ධාධික බෝධිසත්වයෙක් කියලා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ 4 පදයේම දේශනා කරලා ඉවර වෙනකොට සියලු අභිඥා සහිතව රහත් වෙනවා නම් උන්වහන්සේට කියන්නේ වීර්‍යාධිකයි කියලා. ශ්‍රද්ධාධික නැත්නම් ප්‍රඥාධික, ශ්‍රද්ධාධික, වීර්‍යාධික. බෝසතාණන් වහන්සේලා 3 වගේම බුදුරජාණන් වහන්සේලා නමත් 3. බුදුරජාණන් වහන්සේලා 3. ඒ කියන්නේ ප්‍රඥාධික බුදුවරු, ශ්‍රද්ධාධික බුදුවරු, වීර්‍යාධික බුදුවරු. එවන් බුදුවරු අතර අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදු කෙනෙක්. පින්නතුනි නියත විවරණය ලැබලා දීලා මේ හේතු කියන කාරණාව උත්සාහ කළොත්
ඒ මොහොතේම අරහත්වය ලබන්න තරම් බොහෝ පින් තිබිය යුතුයි කියන කාරණාව නිසා හේතු කියලා කියනවා. එහෙම පින් තිබිලත් අරහත්වය නොලබා ඔබ මම වෙනුවෙන් මහබෝසතාණන් වහන්සේ මේ සංසාරේ කොයිතරම් කැපකිරීමක් කළාද? මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක මේ සංසාර ගමනේ තවත් ඇවිදිය යුතුයි කියන කාරණාව නොදන්නව නෙමෙයි. මේ අතරතුර සතර අපායේ යන්න වෙන බව නොදන්නව නෙමෙයි. ඒ දැන තමයි මෙතෙන්ට එන්න වීරිය වඩලා තියෙන්නේ. ආංගික නිසා අපේ බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කොයි තරම් කැපකිරීම කළාද? අපේ නිවන වෙනුවෙන් අපි නෙමේ කැපකිරීම කරන්නේ මහබෝසතාණන් වහන්සේ. ඒ තරම් කැපකිරීම කරමින් ඒ මග ආපු නිසා තමයි හේතු සත්තාර දස්සනං කියලා කියන්නේ. ඒතර හේතු සත්තාර දස්සනං ලෞතුරා බුදු කෙනෙක් ළඟම මේ නියත විවරණය ලබන්න ඕනේ. වෙන කාටවත් විවරණ දෙන්න බෑ. නියත විවරණය ලබා දෙනකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි ඒ විවරණය දෙන්න ඕනේ. ඒක තමයි සත්තාර දස්සනං කියලා කියන්නේ. පබ්බජ්ජා ඒ විවරණය ලබන වෙලාවේ පැවිදි වෙලා ඉන්න ඕනේ. පැවිදි වෙලා නැත්තම් ඒ විවරණය ලැබෙන්නේ නැහැ. පින්නතනි මේ ශාසනයේම හෝ නැත්තම් එදාට තියෙන ශාසනයක හෝ එහෙම නැත්තම් අන්‍ය වූ ඍෂි පූජාවකින් මේ කොයි ක්‍රමයකින් හරි අනගාരിക ජීවිතයක් පැවිදි ජීවිතයක් ගෙවන්න ඕනේ. එහෙම කෙනෙකුට තමයි නියත විවරණ හම්බ වෙන්නේ. ගුණ සම්පatti ධාන මට්ටම් 8ටම සමවදින්න පුළුවන්. සියලු අභිඥා නොඑක් 이르දි පුබ්බේ නිවාසානුස්සති පරචිත්ත විජානන දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී මේ ඥානයන් දියුණු වෙලා තියෙන්න ඕනේ. නියත විවරණ ලබන වෙලාවේ. ඊළඟ සඳහන් කරනවා අධිකාරෝ ශාසනය හෝ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මහත් පූජාවක් කරන්න ඕන කියලා. විවරණ දෙන වෙලාවේ ඒ සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් හෝ පෞද්ගලිකව භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මහා පූජාවක් කළ යුතුයි. පින්නතන එහෙම සඳහන් කරාම අපේ සුමේද තාපසතුමා මොන වාගේ පූජාවක්ද කළේ මේ ගුණ සම්පatti එහෙම නැත්නම් අධිකාරෝ කියන කාරණාව සම්පූර්ණ කරගන්න. භාග්‍යතුන් වහන්සේ ඇතුළු බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් ජීවිත පූජාවක් කළා. කොහොමද මේ පූජාව සිදු කරපු හැටි විස්තර කරලා තියෙන්නේ? සුමේද තාපසතුමා අහසින් යන වෙලාවේ රඹගම් නුවරට දානෙට වඩින්න බුදුරජාණන් වහන්සේට පාර හදනවා දැකලා පාරින් ටිකක් නිමා කරන්න තමන්ටත් අවසර ඉල්ලගෙන පාර මැද තිබිච්ච මහ මඩවලක් ගොඩ කරමින් ඉන්න අතරතුර තමයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ. වල ගොඩ වෙලා නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ වඩිනවා. කළ යුතු දෙයක් නැහැ. ආන් ඒක නිසා අද මම මේ මහා පුරුෂයාට මගේ ජීවිතේ පූජා කරනවා කියන මහ පුදුම ප්‍රීතියක් ඇති වෙනවා දැක්කම. භාග්‍යතුන් වහන්සේ දැකලා ප්‍රීති ප්‍රමෝදයටපත් වෙලා අර මඩවලේ දිගෑරිලා අදිෂ්ඨාන කරනවා ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මාගේ ජීවිතය පූජා වේවා කියලා. ආන්ගේ කාරණාවට තමයි පින්නතුනි අධිකාරෝ කියලා කියන්නේ. මේ ශාසනය වෙනුවෙන් මහ කැපකිරීමක් කළා.
ඊළඟට සඳහන් කළා ඡන්දතා. ඡන්දතා කියලා කියන්නේ මේ අතේ තියෙන නිවන අතහැරලා මහා කල්ප අසංඛ්‍ය ගණන් දුක් විඳින්න කැමැත්තක් තියෙන්න ඕනේ. දැන් පින්නතරේ සඳහන් කළානේ බණපද දෙකක් අහලා තුන්වෙනි බණපදේ අහන්න කලින් සියලු අභිඥා සහිතව රහත් වෙන්න පින් තියෙන කෙනෙක් වෙන්න ඕනේ කියලා. එතකොට මෙතන සඳහන් කළා ඡන්දතා අතේ තියෙන නිවන අත්හරින්න පුළුවන් වෙන්න ඕනේ. බණපද දෙකක් අහලා රහත් වෙන්න පුළුවන් කියලා කියන්නේ නිවන අත ළඟයි. ආන්ගේ කැමැත්ත අත්හරින්න කියලා කියන්නේ. තමන් තනියම නිවන් දකින්න කැමැත්ත අත්හැරලා ලෝක සත්වයා වෙනුවෙන් කැප වෙන්න ඕන කියන එක. ඒකයි මේ සඳහන් කළේ මහා කල්ප අසංඛ්‍ය ගණන් නිරේ පැහින්න වුණත් කැමැත්තක් තියෙන්න ඕනේ. පාරමිතා සියල්ලම පුරලා ඉවර වුණාට පස්සේ නැවත කිව්වොත් මේ පාරමිතාව සම්පූර්ණ කරගන්න නම් තවත් මහා කල්ප අසංඛ්‍යයක් නිරේ ඉඳලා එන්න ඕනේ කියලා කිව්වොත් එක පයින් හා කියන්න තරම් ඡන්දතාවයක් තියෙන්න ඕනේ. ඊළඟට සඳහන් කළා පින්නතුනි ඒ කැමැත්ත ඒ විදිහට තියෙනකොට තව කොච්චර දේවල් අත්හැරියද? පාරමී පූර්ණේ කරගෙන එනකොට මහා පරිත්‍යාග කොච්චර කළාද? පංච මහා පරිත්‍යාග කියලා අපි කතා කරාම අංග පරිත්‍යාග, නයන පරිත්‍යාග, ධන පරිත්‍යාග, පුත්ත ධාරා පරිත්‍යාග, රාජ්‍ය පරිත්‍යාග. පරමත්ත පාරමිතාවේදී මේ ටික සම්පූර්ණ කරන්න වෙනවා. ඒ පින්නතුනි මේ අතේ තියෙන නිවන අතහැරලා ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරන්න තීරණය කරනකොට ඒ පාරමිතාව ආකාර තුනකින් වැටහෙනවනේ. මුලින්ම පාරමිතා, ඊළඟට උපපාරමිතා, ඊළඟට පරමත්ත පාරමිතා. මිනිස්සුන්ගේ තණ්හාව කොහොමද තියෙන්නේ? ඒ තණ්හාවට අනුව තමයි මේ පාරමිතාව මේ විදිහට වර්ග කෙරලා තියෙන්නේ. ඒ මිනිස්සු ඉස්සරලාම තණ්හාව තියෙනවා තමන්ගේ ධන සම්පත් වලට. ඊළඟට තණ්හාව තියෙන්නේ තමන්ගේ අතපය වලට. ඊළඟට තණ්හාව තියෙන්නේ තමන්ගේ ජීවිතේට. මේ මිනිසුන්ගේ තණ්හාව තියෙන හැටි. එහෙනම් මහබෝසතාණන් වහන්සේත් ඒ පාරමී පූර්ණේ කරනකොට ඒ විදිහටම තමයි මේ කාරණාව සම්පූර්ණ කරන්නේ. ඉස්සරල තමන් හොයා සපයාගත්ත ධන සම්පත් වියදම් කරනවා. හැබැයි ධන සම්පත් වලට වඩා මම මගේ අතපය වලට කැමතියි. ධන සම්පත් වියදම් කරලා ලෙඩ වෙච්ච අතක් ඇහැක් සුවපත් කරගන්න බැරි වුණොත් යම් අවස්ථාවක කියවුනොත් ජීවිතේ රැකගන්න නම් මේ අත අයින් කරන්න ඕන කියලා ඒ අත වෙනුවෙන් කොච්චර වියදම් කරලා තිබුණත් අපිට සිද්ධ වෙනවා ඒ අත අයින් කරන්න. මොකද අත තාමත් තිබුණොත් තමන්ට අහිමි වෙනවා ජීවිතේ. එතකොට අතට වඩා ජීවිතයට කැමැත්තක් තියෙන නිසා අත අත්හරින්න කැමති ජීවිතේ රැකෙනවා නම් එනම් මිනිස්සු ගාව ධනයට තණ්හාවක් තියෙනවා. ඊට පස්සේ ශරීර අංගවලට තණ්හාවක් තියෙනවා. ඊට පස්සේ ජීවිතයට තණ්හාවක් තියෙනවා. නමුත් එවන් වූ ජීවිතය පවා අත්හරින්න පුළුවන්කම තියෙන්න ඕනේ ලෞතුරා බුදු බව ලබන්න. ජීවිත පූජා කොච්චර කළාද? පින්නතුනි, තිරිසන් ආත්මවල ඉඳලා දිවි දුන්න අවස්ථා, මනුස්ස ලෝකේ ඉඳලා ජීවිතේ දුන්න අවස්ථා, දෙව්ලොව බඹලොව ඉඳලා කොයිතරම් කළාද දන්නේ?
නමුත් මේ අවස්ථාවන් පිළිබඳව සම්පූර්ණයෙන්ම ධර්මයේ විස්තර මූලාශ්‍ර සහිතව පුංචි කාරණාවක් දෙකක් තමයි තියෙන්නේ. ජීවිතේ දන් දුන්න සියලුම අවස්ථා ගැන කියලා නෑ. ඒ සියලුම අවස්ථා ගැන කියලා නැත්තම් අපිට අවස්ථා කීපයක් විතරයි පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථාවන් වල මෙහෙම කළා කියලා. එයින් එක අවස්ථාවක් තමයි සසජාතකයේ. මහබෝසතාණන් වහන්සේ හාවෙක් වෙලා ඉපදිලා. තිරිසනුන්ට අනුග්‍රහ පිණිස තිරිසන් ලෝකෙට වැඩලා. පින්නතුනි, මහබෝසතාණන් වහන්සේ මේ හාවෙක් වෙලා ඉපදිච්ච කාලේ මහබෝසතාණන් වහන්සේට යාළුවෝ 3 දෙනෙක් හිටියා. හිවලෙක්, වඳුරෙක්, මස්කාවෙක්. මේ අයට උපදෙස් දුන්නා හෙට 15ක කොහෙවත් යන්න එපා. හෙටට අනුභව කරන්න ආහාර ටිකක් සපයගෙන 15ක දවසේ සිල් ගන්න කියලා කිව්වා. යාළුවෝ සියලු දෙනා මේකට සූදානම්. සස පඬිතුයෝ කල්පනා කළා එනම් මාත් සිල් ගන්න එපයි. එහෙම තීරණය කරලා තමන් වහන්සේ තමන්ගේ ජීවිතය අත්හරින්න තීරණය කළා. කවුරු හරි කෙනෙක් සිල් අරගෙන ඉන්න වෙලාවේ මගෙන් ඇවිල්ලා ආහාරයක් ඉල්ලුවොත් මම මොනවද දෙන්නේ? ඉතින් හාවෙක් අනුභව කරන්නේ තනකොළ. මිනිහෙක් ඇවිල්ලා ආහාරයක් ඉල්ලුවොත් තනකොළ දෙන්න බෑනේ. ඒ නිසා තීරණය කළා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අද දානයක් හැටියට මගෙන් මොනවා හරි ඉල්ලුවොත් මම ඔහුට මගේ ශරීර මාංශය දෙනවා කියලා. හැබැයි පින්නතුනි, එහෙම හිතනකොටත් සක්‍ර දෙවියන්ගේ පාණ්ඩු කම්බල සෛලාශනේ රත් වුණා කියලා කියන්නේ. ඇයි දැන් මේ හාවෙක් මෙහෙම හිතනවා කියන කාරණාව මනුස්ස ප්‍රජාවේ කවුරුවත් දන්නේ නැහනේ. නමුත් පාරමිතාව පූර්ණේ කෙරෙන්න මේ ටික සම්පූර්ණ කරන්න එපයි. ආන් ඒක නිසා සක්‍ර දෙවියන්ට තමයි ඒක දැනුනේ. ඒ නිසා මහලු බමුණු වෙසක් අරගෙන පාරමිතාව පූර්ණේ කරන්න උදව් කරලා යන්න එනවා. එන ගමන් මේ වයසක බමුණා මහබෝසතාණන් වහන්සේගේ යාළුවෝ 3 දෙනා ළඟටම ගියා. හැමෝම සිල් ගන්න දවස ගැන අහලා සිල් ගන්න දවස මතක් කරලා දීලා සඳහන් කළා තමන් සිල් ගන්නවනම් ආහාරයක් අපි දෙන්නම් කියලා. එහෙනම් තියාගන්න මම එන්නම්. කැමති නම් ඉල්ලන්නම් කියලා. කෙලින්ම යන්නේ මහබෝසතාණන් වහන්සේ ළඟට. මහබෝසතාණන් වහන්සේ ගාවට එනකොට මහබෝසතාණන් වහන්සේ සතුටු සාමීචිය ටිකක් ඔහුත් එක්ක ඉඳලා අද 15ක පෝය. 15ක පෝය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සිල් සමාදන් විය යුතු දවස. නමුත් බ්‍රාහ්මණය පෝය දවසේ සිල් ගන්නේ නැතුව ඔබ කොහෙද ඇවිදින්නේ කියලා තමයි අහන්නේ. එකෙන් පේනවා පෝය තියෙන්නේ සිල් ගන්නයි කියලා. මේ අබුද්ධෝත්පාද කාලයක කියන්නේ සිල් ගන්න නැතුව කොහෙද ඇවිදින්නේ කියලා. අර බ්‍රාහ්මණය කියනවා දවල්ට කෑමට මොනවා හරි තියෙනවා නම් මටත් සිල් ගන්න පුළුවන් කියලා. සස පඬිතුයන් ඇති උනේ නිම්හිම් නැති සතුටක්. අද උදේ සිල් සමාදන් වෙලා මම යමක් කල්පනා කළාද ඒක සමෘද්ධමත් වෙන්නයි යන්නේ. එහෙමනම් ලෞතර බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන මං අද මගේ ජීවිතය දන් දෙනවා.
එහෙම කල්පනා කරලා ගිනි මැලයක් දල්වන්න කියලා. බ්‍රාහ්මණය දල්ලපු ගිනි මැලේ ළඟට ගිහිල්ලා 3 පාරක් අදිෂ්ඨාන කළා. ලෝතුරා බුදුබව වෙනුවෙන් මම මගේ ජීවිතේ දන් දෙනවා. නමුත් මගේ ඇඟේ ඉන්නවා මැක්කෝ කිනිතුලෝ වගේ කුඩා සත්තු. ඒ අය මේකට පලි නෑ. ඒ නිසා පිට ගසා දාලා කියනවා බැහැලා යන්න. පිළිස්සෙන්ද ලැහැත්ති වෙන්න එපා කවුරුවත්. බ්‍රාහ්මණයට කියනවා තැම්බුණහම කැමතිනම් තැම්බුණහම අනුභව කරන්න. කර වුණහම කැමතිනම් කර වුණහම අනුභව කරන්න. ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මාගේ ජීවිතේ පූජා වේවා කියලා තමයි ගිනි ගොඩට පනින්නේ. නමුත් සඳහන් කරනවා පින්නතුනි හිම වලා ගැබකට ගියා වගේ. එක රෝම කූපයක්වත් පුලුස්සන්න මේ ගින්න සමත් නෑ. ආපහු හැරිලා බලලා අහනවා ඔබේ ගින්දර හරියට වලාකුලක් ඇතුළට ගියා වගේ. ඒ වෙලාවේ කියනවා සස පණ්ඩිතයිනි මං ඔබේ ජීවිතේ ගණ්ඩාව නෙමේ. පාරමිතාව පූර්ණේ කරන්නයි ආවේ. සඳහන් කළා උදේ අදිෂ්ඨාන කළානේ ජීවිතේ දෙනවා කියලා. දෙයිද බලලා යන්නයි ආවේ. සස පණ්ඩිතව අහනවා ශක්‍ර දේවේන්ද්‍රේ මම යමක් අදිෂ්ඨාන කළු ඒක අදිෂ්ඨාන කරන්නේ කරන්නම තමා. ඔබ හිතුවද නොකරાવી කියලා. යමෙකුට යමක් යම් ප්‍රතිඥාවක් දීලා ඒක උල්ලංඝනය කරනවා නම් ඒක මහ පව්කාර වැඩක්. සිවිජාතකයේ තමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ මනාව. යමෙකුට යමක් දෙන්නම් කියලා පස්සේ නොදී ඉන්නවා නම් බිම වැටිලා තිබිච්ච මලපුඩු අරගෙන කරේ දාගත්තා වගේ වැඩක් කියලා තියෙනවා. ඒක නිසා සඳහන් කරනවා මං යමක් දෙන්නම් කියලා කිව්වේ දෙන්නම තමයි කියලා. ශක්‍ර දේවේන්ද්‍රයන්ට ඇති වුණේ පුදුමාකාර සතුටක්. මේ වෙලාවේ පින්නතුනි සක් දෙවිඳු කල්පනා කළා දානය කොයිතරම් ශ්‍රේෂ්ඨද. සම්මා සම්බුද්ධ රාජ්‍ය වෙනුවෙන් ජීවිතය අත්හරින්න කොයිතරම් සතුටින් ඉන්නවද. එදත් දානය ශ්‍රේෂ්ඨයි. අදත් දානය ශ්‍රේෂ්ඨයි. එවන් වූ ශ්‍රේෂ්ඨ දානය බුද්ධෝත්පාද කාලයේත් අබුද්ධෝත්පාද කාලයේත් මිනිසුන් විසින් පිළිගන්වා ගත යුතුයි. ඒක නිසා දානය පිළිබඳව සටහනක් මේ විශ්ව ධාතුවේ නොමැකෙන තැනක තියන්න ඕනේ කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා සක් දෙවිඳු විසින් තමයි චන්ද්‍ර මණ්ඩලයේ මත සසල අපේ සනිටුහන් කරලා මේ කටයුතු ටික නිමා කළේ. එදාට හඳ දිහා බලන මිනිස්සු සසල අපේ දැකලා කල්පනා කරයි මේ තියෙන්නේ දානයේ ආශ්චර්යමත් සලකුණු. ඒ නිසා මේ ලෝකේ දානයේ කවදාවත් අත් නොහල යුතු දෙයක් කියලා. ඒ වගේම තමයි පින්නතුනි යමෙක් ආහාරය දන් දෙන්න සූදානම් වෙනවනම් ඒ ආහාරය වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් දන් දෙන්න සූදානම් වෙනවනම් මේ කරුණු අපේ ධර්මයේ ටිකයි පෙන්නලා තියෙන්නේ. ජීවිතයේ දන් දුන්න අවස්ථා බොහොම සුළු ප්‍රමාණයයි සඳහන් කරන්නේ. ඇයි ඒ කොටස් අඩු කරලා තියෙන්නේ? කවුද ඒව අඩු කළේ? භාග්‍යතුන් වහන්සේමයි. මොකද මේ සියලු කරුණු දක්වලා නැහැ මේ ත්‍රිපිටකයේ තියෙන ඔබට මට ශ්‍රද්ධාව ඇති කරගෙන නිවනට යන්න පුළුවන් ක්‍රමයක්. ඒක නිසා මේ ධර්මයේ මනාව පරිශීලනය කරන පරිහරණය කරන කෙනා වහවහ උතුම් නිර්වාණය කරා යොමු වෙනවා. ඒ නිසා අපිට නිවන් දකින්න අවශ්‍ය කොටස විතරයි භාග්‍යතුන් වහන්සේ මේ පිටකයට සංග්‍රහ කරලා තියෙන්නේ.
එහෙමනම් සසලපේ මත නැත්නම් සඳ මඩල මත තියෙන සසලපේ අපිට කියන්නේ දානීය ශ්‍රේෂ්ඨත්වය. කවදාවත් දානය අත්හරින්න එපා කියලා කියන්නේ. ආන් ඒක නිසා පින්නතුනි මේ දානය නිවන් මාගේ අනුපූර්ව ප්‍රතිපදාවේ පළවෙනි අංගය බවට පත් වෙනවා. නිවන් මාගේ පළවෙනි අංගය බවට දානය පත් වෙනවා. ඒ නිසා කවදාවත් දානය අත්හැරලා මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. දානය අත්හැරලා යන්න බෑ. දානයත් එක්කම තමයි යන්න වෙන්නේ. එතකොට මේ සසලපය සඳ මඩල මත සිත්තම් කළේ දානී අසිරිය කියා පාණ්ඩයි. නමුත් සඳ මඩල මත සසලපයක් තියෙනවා කියන කාරණාව බොහෝ දෙනාට සැක සහිත සහ එක එක කරුණු දක්වන්න හේතුවක් වෙන්න පුළුවන්. ශ්‍රීමුක ධාතුවෙන් දේශනා කොට වදාළේ ඒ නිසා කිසිම තර්කයක් විතර්කයක් නැහැ. භාග්‍යතුන් වහන්සේමයි දේශනා කළේ. මොකද්ද භාග්‍යතුන් වහන්සේම දේශනා කළේ? දානීය කොයිතරම් ශ්‍රේෂ්ඨද? ඒ වගේම පින්නතුනි සඳ මඩල බොහෝ අය සඳහන් කළා හඳ තරණය කළා කියලා. අපි දන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චන්ද්‍ර මණ්ඩලයේ රිදී කියලා. චන්ද්‍ර මණ්ඩලයේ අභ්‍යන්තරයේ මැණික් වලින් පිරීලා තියෙනවා කියලා. රිදී සහ මැණික්. රිදී වලින් සහ මැණික් වලින් ගලන ආලෝකය තමයි මේ පැතිරිලා එන්නේ. අතීත කවියෝ කවි ලියනකොට රිදීවන් සඳ එළිය කියලා ලියවා. යථාර්ථයේ යම්සේකින් වැටහුණු නිසා විය හැකියි. රිදී සහ මැණික් සීතලයි. ඒක නිසා විය හැකියි. හඳ එළිය රාත්‍රියට හිටියහම සෙම බහුල අයට සෙම වැඩි වෙනවා. හුඟක් සෙම බහුල අයට හඳ කාලෙට සෙම වැඩි වෙනවා. එමේ සිසිල් ගතිය නිසා. ඉතින් එහෙමනම් ජීවිතයේ දන් දුන්න අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ වගේම පුත්ත ධාරා පරිත්‍යාග. ඒවා ඔක්කොම අයිති වෙන්නේ උපපාරමිතා ගණයට. ජීවිත පරිත්‍යාගය තමයි පරමත්ත පාරමිතාවට අයිති වෙන්නේ. රජ්ජුරුවෝ දන් දෙනකොට අඹුව දුන්න, දරුවෝ දන් දුන්න. අපේ පිටකේ අන්තර්ගත වෙන්නේ වෙස්සන්තර රජ්ජුරුවෝ දරුවෝ දන් දීපු තැන. නමුත් පින්නතුනි සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේම අවස්ථාවක සඳහන් කරනවා ලෞතුරා බුදු බව වෙනුවෙන් පාරමිතා පුරාගෙන එනකොට දරුවෝ දන් දීපු වෙලාවල් වල දරුවන්ගේ අත් දෙක බැඳපු වැල් කන්ද කපලා ගොඩ ගැහුවා නම් මහා මේරු පර්වතයට වඩා උසයි කියලා. ඒ තරම් ප්‍රමාණයක් දරුවෝම දන් දුන්නා. ඉතින් එහෙම අසීමාන්තික කැපකිරීම කරලයි ලෞතුරා බුද්ධත්වයේ ළඟට ආවේ. එහෙම සඳහන් කරනවා ඊට අමතරව තව මොනවද කළ යුත්තේ? සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝධ්‍යාංග සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මනාව වඩලා තියෙන්න ඕනේ මේ නියත විවරණ ලබන වෙලාවේ. මේ දේවලුත් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. පෙර බුදුරජාණන් වහන්සේලා මේ මගින්ම තමයි ලෞතුරා බුදු බව කරා ගමන් කළේ. එහෙමනම් අපේ භාග්‍යතුන් වහන්සේත් ඒ මගින්ම තමයි ලෞතුරා බුදු බව දක්වා ගමන් කරන්නේ. ඒක නිසා තථා ආගතෝති තථාගතෝ
පෙර බුදුවරු ආපු සෙයින්ම පැමිණි නිසා අපේ භාග්‍යතුන් වහන්සේත් තථාගතනම් වනසේක. පින්තුනි මෙතන විස්තර කළා මේ කාරණාව තව ගාථාවකිනුත්. යතේව ලෝකම්හි විපස්සයාදයෝ යම් විදිහකට මේ ලෝකේ විපස්සයාදී ලෞතුරා බුදුරජාණන් වහන්සේලා සබ්බඤ්ඤු භාවං මොනයෝ ඉදාගතා සර්වඥ භාවයට ඒ ප්‍රඥෝ පැමිණිසේක්ද තථා අයං ශක්‍ය මුනි පියාගතු ආන්ගේ ආකාරයටම මේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේත් පැමිණුණා. තථාගතු උච්චති තේන චක්කුමා. ඒ හේතුවෙන් තථාගතයන්න් යයි කියනු ලැබේ. එමෙතන ඒ හේතුවෙන් ඇස් ඇතියානන් වහන්සේ යයි කියනු ලැබේ. එයි මේ ඇස් ඇතියානන් වහන්සේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේට ඇස් කීයක් තිබ්බද? සාමාන්‍යයෙන් අපිට පේන්න තියෙන ඇස් දෙක භාග්‍යතුන් වහන්සේට තියෙනවා මාංශමය චක්කු. නමුත් මේ මාංශ චක්කුවට අමතරව සඳහන් කළා සමන්ත චක්කු. සියල්ල දකින ඇහැ බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඊළඟට දිව්‍යමය ඇහැක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. බුද්ධ චක්කු කියලා කියන්නේ බුදු ඇස භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ධම්ම චක්කු දහම් ඇස ඥාන චක්කු මේ ලෝකේ සියල්ලන්ටම දෙවනි නැති. සියල්ලන්ටම ඉහළින් වැඩ ඉන්න. සියල්ලන් අභිභවනය කළ සුවිශේෂී ඥානයකින් යුක්තයි. ඥාන චක්කු ලෝකේ සියල්ල ස්පර්ශ කරන ලද ඥානය. ඒකට අපි කියනවා සර්වඥතා ඥානය කියලා. මේ භාග්‍යතුන් වහන්සේට තියෙන ඇස් මොනවද? භාග්‍යතුන් වහන්සේ තියෙන මසස තියෙනවා, දිව්‍යමය ඇහැ තියෙනවා, සියල්ල වැටහෙන සියල්ල දකින සමන්ත චක්කු තියෙනවා, දහම් ඇස තියෙනවා. මේ ලෝකේ සියල්ලන්ටම වඩා උසස්, සියල්ල අපේක්ෂා කරන, සියල්ල ඉක්මවා සිටින සර්වඥතා ඥානය ලබාගෙන තියෙනවා. ඒ වගේ මෙන්න මේ වාගේ ඇස් ගොඩක්. ඒ නිසා ඇස් ඇතියානන් වහන්සේ කියලා අපි බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා. මෙන්න මේ කාරණා නිසා පෙර බුදුවරුන් ආමගම පැමිණියා කියලා සඳහන් කරනවා. පින්නතුනි මේ කාරණා ටික එකක් නෑර මනාව සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. නියත විවරණය ලබන්න. එහෙම නැත්නම් නියත විවරණයක් ලැබෙන්නේ නෑ. ඒ කාරණා 8 මොනවද කියන කරුණ අපි නැවත වතාවක් කෙටියෙන් සිහිපත් කරගත්තොත් manussත්තං ලිංග සම්පත්තින් මිනිසෙක් වෙලා ඉපදිලා ඉන්න ඕනේ. පුරුෂයෙක් බව තහවුරු වෙන්න ඕන ලිංග සම්පත් කියලා කිව්වේ ඒකයි. manussත්තං ලිංග සම්පත්තින් හේතු සත්තාර දස්සන. මොනවද මේ හේතු සත්තාර දස්සනං කියලා සඳහන් කරලා තියෙන්නේ? හේතු කියලා මෙතන සඳහන් කළේ පින්නතුනි උත්සාහ කළොත් ඒ ජීවිතයේදීම ඒ මොහොතේම අරහත්ත්වය ලබන්න තරම් වාසනා ගුණ තියෙන්න ඕනේ කියන එක. අපි සඳහන් කළානේ සත්තාර දස්සනං ලෞතුරා බුදු කෙනෙක් ළඟමයි ඒ විවරණය ලැබිය යුත්තේ. පබ්බජ්ජා මේ ශාසනයේ හෝ බාහිර ශාසනයක පැවිදි වෙලා හිටිය යුතුයි. ගුණ සම්පatti කියලා කිව්වේ ධාන මට්ටම් 8ටම සමවදින්න පුළුවන්. අභිඥා 이르දීන් තිබිය යුතුයි. අධිකාරෝ කියලා කිව්වේ
භාග්‍යතුන් වහන්සේ හෝ ශාසනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඡන්දතා කියලා කිව්වේ අතේ තියෙන නිවන අතහැරලා මහා කල්ප අසංඛ්‍ය ගණන් වුණත් ලෞතුරා බුදු බව වෙනුවෙන් තව දුක් විඳින්න කැමැත්ත තියෙන්න ඕනේ. මේ ආකාර 8 තියෙන්න ඕනේ. නියත විවරණ ලබන්න නම් මේ සියලු කාරණා මනාව පූර්ණේ කරගෙන මේ නියත විවරණ ලබන වෙලාවේ සම්මා සම්බුද්ධ රාජ්‍ය වෙනුවෙන් අසීමිත කැපකිරීම කරමින් ලෝක සත්වයා සංසාර සාගරයෙන් එතර කරවන්න නිමක් නොමැති දුක් කන්දරාව ඉවසූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් කොයි තරම් අනුකම්පාවෙන් කැපකිරීම කළාද? අපිට කොයි තරම් මග නොමග කියලා දුන්නද? භාග්‍යතුන් වහන්සේ එදා Tamanගේ අතට ලැබිච්ච නිවන බෝසත් කාලයත් නොහරින්න ඔබට මට මේ මග කියලා දෙන්න අද කෙනෙක් කොහෙද? ඔබ මම ධර්මයෙන් පෝෂණය කරවන්න කෙනෙක් කොහෙද? ලෝකේ යථාර්ථය කියලා දීලා සතර පායෙන් මුදවලා සුගතියෙන් සුගතියට යොමු කරලා අමා මහ නිවනින් සැනසීම දක්වාම මේ සංසාරේ අතරමං වෙන්න නොදී අපේ ළඟින්ම ඉඳගෙන සසරින් එතර කරවන මහා පුරුෂෝත්තම රතනයටයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. එවන් වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එදත් අදත් යම් කෙනෙක් මහත් වූ පූජාවක් හිත පිහිටවගෙන කරනවද? මනාව හිත පිහිටලා නම් පින්නතුනි පූජාව නෙමේ වටින්නේ. ඒ වෙනුවෙන් පිහිටෝ පිහිට. ශ්‍රද්ධාව පෙරදරි කරගත්ත. ඒ වෙනුවෙන් පිහිටවපු මනා හිතක් ඇතුව යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ හිත කොහොමද සැකසීලා තියෙන්නේ? ඊට අනුව කුසලය මහත්ඵලයි. ඊට අනුව කුසලය මහත්ඵලයි. එවන් භාග්‍යතුන් වහන්සේ උදෙසා අල්ප ස්වල්ප වූ දෙයක්ද පූජා කරන්නේ. ඒ හැම දෙයක්ම අපට අසීමාන්තික ආනිසංස ගෙනල්ලා දෙනවා. හැම පූජාවක්ම. හැබැයි මොකක්ද අවශ්‍ය? අපි ගාව ශ්‍රද්ධාව අවශ්‍යයි. අපි ගාව සීලේ තියෙනවා නම් ඒ ආනිසංසයේ තවත් මහත්ඵලයි මහානිසංසයි. එහෙනම් සිල් ගුණ ඇතුව මෙවන් ගුණ දරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා එදා වගේම අදත් පූජාවක් කරලා මහත්ඵල කුසල් ලබන්න පුළුවන් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ ඊටාම පැහැදිලිව දේශනා කළා. හිත සම කරගන්න ඕනේ කියලා. තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමං පලං. යමෙකුට පුළුවන් නම් හිත සම කරන්න. ඒ කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපිට වැඩ ඉන්නවා කියලා හිතාගෙන. එහෙම වුණොත් කොහොමද මම කටයුතු කරන්නේ කියන චේතනාවට ගිහිල්ලා එහෙම වුණොත් කටයුතු කරන විදිහටම අදත් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් විහාර මන්දිරයේ ඇතුළේ වේවා බෝමළුවේ සෑමළුවේ වේවා කැපකිරීම කරන්න පුළුවන්. ජීවමානයි භාග්‍යතුන් වහන්සේ කියලා හිතාගෙන ලැබෙන කුසලයේ ප්‍රමාණය මෙතකයි කියලා සීමාවක් කරන්න බෑ. ඒ නිසා පින්නතුනි තාම මේ ලෝකේ අපි අසරණ නෑ. අපිට ඕන තරම් නිවන් මාර්ග විවෘත කරගන්න ඉඩ තියෙනවා. අවශ්‍ය කැපකිරීම විතරයි. ඒ කැපකිරීම මනාව සම්පූර්ණ කරලා ඔබට ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතේ වර්ණවත් කරගන්න. අර්ථවත් කරගන්න. ඔබම වෙහෙසිය යුතුයි. තමන්ගේ නිවන තමන් ළඟමයි තියෙන්නේ. තමන්ගේ සැනසීම තමන් ළඟමයි තියෙන්නේ. ඒ නිසා ඒ කැපකිරීම කරමින් ඒ ප්‍රයෝජනය අරගෙන
ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් වටිනා රටක ලබාගත්තා අපි. ඒ සඳහා සසර බොහොම පින් කළා. මොකද මනුස්ස ජීවිතයක් ලබන්න පෙර පින් ගොඩක් වියදම් කළා. බුද්ධාන්තරයක උපදින්න භාග්‍ය මොන කුසල මහිමයක් නිසාද ලැබුණේ? ලංකාව වගේ රටක උපදින්න අසීමාන්තිකව පින් කළා. මොකද මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන ශ්‍රේෂ්ඨතම දිවයින හැටියට තමයි ඔබේ මගේ මව්බිම පිළිබඳව දකින්න තියෙන්නේ. ඒකට හේතු කොච්චර තියෙනවද? බුදුරජාණන් වහන්සේගේ කරුණාව මේ රටට ලැබුණ තරම් මේ කෝටි ලක්ෂයක් සක්වලක වෙන මොන රටටද ලැබිලා තියෙන්නේ? ඒ තරම් වාසනාවන්ත රටක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබෙන්නේ 100%ක්ම කීකරු ශ්‍රාවකයන්ට විතරයි. පාසල් ගියහම ශිෂ්‍යයාට ගුරුවරයා සලකන්නේ ශිෂ්‍යයාට පවරපු වැඩ වලින් 100%ක් මනාව සම්පූර්ණ කරපු ශිෂ්‍යයාට. එකක් දෙකක් කරපු අයට 100ට එකක් දෙකක් කරපු අයට ගුරුවරගේ අවධානය යොමු වෙනවා හුඟ අඩුයි. එනම් භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙන්නෙත් එහෙමයි. ඔබ හිතන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ කැමති විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට මං කොයිතරම් භාග්‍යතුන් වහන්සේට කීකරුද කියලා. ආන්ගේ අකීකරු ක්‍රමේ ප්‍රතිඵල. ඒ අකීකරු ක්‍රමේ ප්‍රතිඵල නිසා අද මේ රට ජීවත් වෙන්න නුසුදුසු රටක් කියලා හුඟක් දෙනා තීරණය කරනවා මිසක්. නමුත් නැවත වතාවක් සිල් ගුණ මත පිහිටලා සිල්වත් සමාජයක් ගොඩනගන්න පුළුවන් නම් මේ රටේ භාගයක්වත් ඒ පැත්තට වෙනස් වෙනවනම් මේ තියෙන තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. අපි 100ට එකක්වත් භාග්‍යතුන් වහන්සේට කීකරුද කියලා හිතලා බලන්න. හිතලා බලලා ඒ කීකරුකම ඇති කරගෙන ශ්‍රාවක බව තහවුරු කරගන්න එදාට ඔබට බොහෝම සතුටින් ඇස් දෙක පියාගන්න පුළුවන්. එහෙමනම් පින්නතුනි මෙලව ජීවිතය සුවපත් කරගෙන පරලෝ ජීවිතය සුගතිගාමී කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහාම භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා කටයුතු කරන්න හැම වෙලාවකම උත්සාහ කරන්න. එදාට ඔබ මෙලොව පරලෝ දෙකම දිනලා සසරත් දිනන්න වාසනාවන්තයෙක් බවට පත් වෙනවා. ඒ සඳහා මේ උතුම් ධර්ම දානානිසංසයත් රත්නත්‍රී ආශිර්වාදයත් ඔබ සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.